හැමෝටම සුබ දවසක්. ඉතින් අපි මේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. පස්වෙනි වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ summary measures. එහෙම නැත්නම් සාරාංශගත මිනුම් කියන පාඩම. එතන මේ සාරාංශගත මිනුම් කියන පාඩමේදී අපිට ප්‍රධාන වශයෙන් සාරාංශගත මිනුම් වර්ග 4ක් ගැන කතා කරන්න තියෙනවා. ඒ තමයි central tendency measures, කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්, dispersion and relative dispersion measures, අපකිරණ සහ සාපේක්ෂ අපකිරණ මිනුම්, measures of location, ස්ථානීය මිනුම් සහ measures of skewness, කුටිකතා මිනුම්. මෙන්න මේ කියන මිනුම් වර්ග 4, ඒ මිනුම් වර්ග 4න් පැහැදිලි කරන්නේ මොකද්ද? සහ ඒ මිනුම් වර්ග 4ට අදාළ මිනුම්, ඒ කියන්නේ ඒ මිනුම් වර්ග 4ට අදාළව විවිධ ගණනය කිරීම සඳහා යොදා ගන්නා විවිධාකාරයේ මිනුම් වර්ග ගැන අපි මේ පාඩමේදී පැහැදිලි කරනවා. එතකොට මුලින්ම අපි බලමු මොකද්ද මේ summary measure එකක්. එහෙම නැත්නම් සාරාංශගත මිනුමක් කියන්නේ කියලා. දැන් අපිට data set එකක් එහෙම නැත්නම් දත්ත සමූහයක් තියෙන අවස්ථාවක ඒ දත්ත සමූහයේම භාවිතා කරලා ඉදිරි අධ්‍යයනයන් කරනවට වඩා ඒ දත්ත සමූහය හොඳට නියෝජනය වෙන විදිහට යම්කිසි එක මිනුමක්, එක සාරාංශගත මිනුමක් භාවිතා කිරීම තුළින් අපිට පුළුවන් වඩා පහසුවෙන් ඉදිරි ගණනය කිරීම සිදු කරන්න. අපි සරල උදාහරණයක් ගත්තොත් පන්තියක ළමයි 50ක් ඉන්නවා. ඒ ළමයි 50 ගණිතයේ විෂයට ගත්ත ලකුණු 50ක් තියෙනවා. එතකොට ඒ ලකුණු 50 වෙන වෙනම අරගෙන අපේ අධ්‍යයනය කරනවට වඩා ඒ ලකුණු 50 ඇසුරෙන් අපි යම්කිසි සාරාංශගත මිනුමක් හොයාගෙන ඒ මිනුම ආශ්‍රයෙන් අපිට පුළුවන් අර පන්තියේ ළමයි 50 ගණිතයට ගත්ත ලකුණු ගැන යම්කිසි අවබෝධයකට එන්න. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි සාරාංශගත මිනුම් කියන සංකල්පය යොදා ගන්නවා. එතකොට පළවෙනි මාතෘකාව විදිහට අපිට කතා කරන්න තියෙන්නේ central tendency measures. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. එතකොට කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් කියලා කියන්නේ ප්‍රධාන සාරාංශගත මිනුමක්, ප්‍රධාන summary measure එකක්. එතකොට කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් කියලා මොකක්ද කියලා අහුවොතින් අපිට ඒකට දෙන්න පුළුවන් නිර්වචනය තමයි කිසියම් දත්ත සමූහයක් හොඳින් නියෝජනය වෙන විදිහට ඒ දත්ත සමූහයේ දත්ත එහි මධ්‍ය ලක්ෂ්‍ය වෙත කැටිවීමේ නැඹුරුතාවය, එහෙම නැත්නම් එහි කිසියම් එක් ලක්ෂයක් වෙත කැටිවීමේ නැඹුරුතාවයට තමයි අපි කේන්ද්‍රික ප්‍රවණතාවය කියලා කියන්නේ. කිසියම් දත්ත සමූහයක ඇති දත්ත එහි කේන්ද්‍රයට, එහි මධ්‍ය ලක්ෂයට කැටිවීමේ නැඹුරුතාවයට අපි කියනවා කේන්ද්‍රික ප්‍රවණතාවය, central tendency. එතකොට කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියලා කියන්නේ කිසියම් දත්ත සමූහයක දත්ත එහි මධ්‍ය ලක්ෂයට නැඹුරු වීමේ, කැටිවීමේ ප්‍රමාණය මනිනු ලබන මිනුම් අපි කියනවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. එතකොට කිසියම් දත්ත සමූහයක් තියෙනවා. දත්ත සමූහයක්, ඒකේ දත්ත ඒ දත්ත සමූහයේ මධ්‍ය ලක්ෂ්‍ය, එහෙම නැත්නම් කේන්ද්‍රය වෙත නැඹුරු වීමේ ප්‍රවණතාව. නැඹුරු වීමේ ප්‍රවණතාවට තමයි අපි කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ප්‍රවණතාව, central tendency. එතකොට මේ ප්‍රවණතාව මනින මිනුම් වලට මොනවද කියන්නේ? මනින මිනුම් measurements වලට අපි කියනවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. එතකොට පටල ගන්න එපා. කේන්ද්‍රික ප්‍රවණතාවය කියලා කියන්නේ කිසියම් දත්ත සමූහයක දත්ත එහි මධ්‍ය ලක්ෂ්‍ය වෙත කැටීමේ ප්‍රවණතාවය. ඒතර කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියලා කියන්නේ ඒ ප්‍රවණතාවය ප්‍රමාණාත්මකව මනින්න අපි යොදා ගන්න මිනුම් වලට කියනවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. එතකොට අපි මේ කතා කරන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් යටතේ, එහෙම නැත්නම් central tendency measures යටතේ අපිට ප්‍රධාන වශයෙන් මිනුම් වර්ග 3ක් ගැන කතා කරන්න තියෙනවා. mean, මධ්‍යයන්ය, median මධ්‍යස්ථය, mode මාතය. එතකොට mean එකත් නැවත අපි කොටස් 4කට බෙදලා කතා කරනවා. simple arithmetic mean, සරල සමාන්තර මධ්‍යයන්ය, weighted average mean, බරිත මධ්‍යයන්ය, geometric mean, ගුණෝත්තර මධ්‍යයන්ය සහ combined mean, සංයුක්ත මධ්‍යයන්ය. එතකොට මෙන්න මේ කියන ප්‍රධාන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් 3 ගැන central tendency measures කියන මාතෘකාව යටතේ කතා කරනවා.
එතකොට මීන් කියන මාතෘකාව යටතේදී අපිට මුලින්ම කතා කරන්න තියෙනවා simple arithmetic mean. සරල සමාන්තර මධ්‍යයන්ය. simple arithmetic mean. එතකොට මේ simple arithmetic mean කියලා කියන්නේ කිසියම් data set එකක් දුන්නා මේ data set එකේ තියෙන data ටික එකතු කරලා ඒ එකතුව බෙදන්න ඕනේ ඒකේ තියෙන data ප්‍රමාණය. හරිම සරලයි. ඒතකොට සරල වශයෙන්ම අපි average එක mean එක කියලා කියන්නේ මේකට simple arithmetic mean එකට. අපි example එකක් ගත්තොත් අපි ළඟ තියෙනවා මෙන්න මේ වගේ data set එකක්. ඒතකොට මේ ටිකේ එකතුව අරගෙන ඒ එකතුව මෙතන තියෙන data ප්‍රමාණයෙන් අපිට බෙදන්න පුළුවන්. ඒතකොට මේ ටික එකතු වෙනවා 35ක්. 35 බෙදෙනවා data ප්‍රමාණය 3යි. 35 3ෙන් බෙදුවාම ලැබෙන අගය තමයි මේ data set එකට අදාළ mean එක. එතකොට මේ simple arithmetic mean එක කියන එක අපි කොටස් දෙකකට බෙදනවා නැවත. ඒ තමයි population එකක් දුන්නොත් කොහොමද simple arithmetic mean එක හොයන්නේ? sample එකක් දුන්නොත් කොහොමද simple arithmetic mean එක හොයන්නේ? මේ දෙකේ හොයන විදිහේ වෙනසක් නැහැ. නමුත් අපි යොදා ගන්න සංකේතවල වෙනසක් තියෙනවා. එතකොට අපි population එකක් ගත්තොත් population එකක් එහෙම නැත්නම් සංගහනයකදී අපි mean එක හඳුන්වන්නේ mu කියලා. mu. එතකොට mu කියන එක අපි හොයන්නේ sigma x. sigma කියලා කියන්නේ එකතුවක්. එතකොට x කියන එකෙන් අදහස් වෙන්නේ මේ තියෙන data අපි පොදු x කියලා හඳුන්වනවා. එතකොට මේ data වල එකතුව sigma x බෙදන්න ඕනේ capital N වලින්. මේ පල්ලෙහා තියෙන data ප්‍රමාණය. එහෙම නැත්නම් population එකේ size එක. සංගහනයේ තරම මෙතන තියෙන data ප්‍රමාණය. capital N population එක නිසා හැමතිස්සෙම capital N කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ අපිට කිව්වොත් sample එකක්. මේ දීලා තියෙන sample එකක් නම් අපි ඒකේ simple arithmetic mean එක හොයන්නේ මේ ක්‍රමයටම තමයි. නමුත් සංකේතය වෙනස් වෙනවා. x bar. x bar කියලා කියන්නේ sample එකක arithmetic mean එක. mu කියන්නේ population එකේ arithmetic mean එක. x bar කියන්නේ sample එකේ arithmetic mean එක. sigma x බෙදීම simple n. sample එකේ size එකට එහෙම නැත්නම් sample එකේ තියෙන data ප්‍රමාණය අපි සංකේතවත් කරන්නේ simple n වලින්. එතකොට sigma x බෙදීම simple n කිව්වොත් ඒ කියන්නේ sample එකේ arithmetic mean එක. මේ සංකේත වෙනස් වුණාට මේක හොයන විදිහේ වෙනසක් නැහැ. ඒකට arithmetic mean එක හොයන්නේ අපිට දීලා තියෙන data ප්‍රමාණය ඒ data ප්‍රමාණය එකතුව අරගෙන ඒ data ප්‍රමාණය එකතුව බෙදන්න ඕනේ data ප්‍රමාණයෙන්. එහෙම නැත්නම් data කීයක් තියෙනවද කියන එකෙන් බෙදලා තමයි අපි simple arithmetic mean එක හොයාගන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා දෙවෙනි mean වර්ගය. ඒ තමයි weighted average mean. weighted average mean. බරිත මධ්‍යයන්ය. බරිත මධ්‍යයන්ය. එතකොට simple arithmetic mean එක ගත්තොත් ඒකේ තියෙන එක දුර්වලතාවයක් තමයි ඒ එක එක data වලට අපි වැදගත්කමක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ data වල තියෙන සාපේක්ෂ වැදගත්කම ගැන අපි සලකා බලන්නේ නැහැ. ඒතර ඒ කියන අඩුපාඩුව මගහරවා ගනිමින් සාපේක්ෂ වැදගත්කම සැලකිය යුතු data set එකක් අපිට දුන්නොත් අන්න ඒ වගේ අවස්ථාවක අපි කොහොමද ඒකේ mean එක හොයන්නේ කියන එක මේ weighted average mean එකෙන් කියනවා. ඒතර weighted average mean එකේදී data වල mean එක හොයන්න කලින් අපි මේ හැම data එකකටම ඊට අදාළව weight එකක් දෙනවා. බාර තැබීමක් සිදු කරනවා. අපි උදාහරණයක් විදිහට ළමයෙක් subject 3කට ගත්ත ලකුණු ගත්තොත් subject 3කට ගත්ත ලකුණු accounts වලට 75යි, econ වලට 80යි, BS වලට 65යි. එතකොට අපි මේකේ simple arithmetic mean එක ගත්තොත් මේ තුන එකතු කරලා තුනෙන් බෙදෙනවා එච්චරයි. නමුත් මේ subject තුනට වෙන වෙනම බරතැබීමක් කරන්න ඕනේ. accounts වලට අපි හිතමු 3ක බරතැබීමක් කරන්න ඕනේ. econ වලට 5ක්, BS වලට 2ක්. එතකොට මේ විදිහට බරතැබීමක් කරන්න කියලා තියෙන අවස්ථාවක අපි කරන්න තියෙන්නේ මෙන්න මේ එක එක බරතැබීම් වලින් ඊට අදාළ දත්තය වැඩි කරන්න ඕනේ. ඒතර අපි මේ ඊට අදාළ දත්තය x කියලා ගමු. මේ w කියන්නේ weight එක. එතකොට x w වලින් වැඩි කරනවා. ඒ වැඩි කරලා එන තීරුව එකතුව තමයි අපි සලකා බලන්නේ. වැඩි කරලා එන තීරුව එකතුව. එතකොට මේ එකතුවට අපි කියනවා sigma
xw එහෙම නැත්නම් sigma wx. එතකොට මේ එකතුව අරගෙන ඒක බෙදන්න ඕනේ මේ weight එකේ weight වල එකතුවෙන්. weight වල එකතුවෙන් මේ එකතුව බෙදන්න ඕනේ. එතකොට 225යි 400යි 130යි. එතකොට මෙතන එකතු වෙනවා 755ක්. මම හරිනම් 755ක් කියනවා. ඒතර 755 කියන්නේ සිග්මා xw. සිග්මා xw බෙදන්න ඕනේ සිග්මා w ගෙන්. ඒ කියන්නේ weight වල එකතුවෙන්. එතකොට සිග්මා w ගෙන් තමයි අපි බෙදන්නේ. අපි මේක සංකේතවත් කරනවා xw කියලා. weighted average mean එක. එතකොට සිග්මා xw කියලා කියන්නේ 755යි. සිග්මා w කියලා කියන්නේ 10යි. එතකොට මේ ළමයාගේ weighted average mean එක වෙන්නේ 75.5යි. කියන්නේ මෙයා සාමාන්‍යයෙන් විෂයකට 75.5ක ලකුණක් අරන් කියලා කියනවා weight එකක් යටතේ. එතකොට මේක weight එක නැතුව ගත්තොත් මේ එන mean එක වෙනස්. weight එකත් සහිතව ගත්තාම මේ එන mean එක වෙනස්. ඒ නිසා මේ weighted average එක අපි හැමතිස්සෙම ගන්න weight එකක් තියෙන අවස්ථාවක බර තැබීමක් තියෙන අවස්ථාවක එහෙම නැත්නම් ඒ දත්තවල සාපේක්ෂ වැදගත්කම සලකා බැලිය යුතු අවස්ථාවක අපි ගන්නවා weighted average method එක. ඒතොර ඒකේ සූත්‍රය තමයි sigma xw බෙදීම sigma w. weight වලින් වැඩි කරලා ලැබෙන ඒ එකතුන්ගේ එකතුව බෙදන්න ඕනේ weight වල එකතුවෙන්. මේ weight කියන එක දශම විදිහට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යා විදිහට දෙන්නත් පුළුවන්. එතකොට ඒ weight වල එකතුව තමයි යටට දාන්නේ. ඊළඟ mean එක geometric mean එක. ගුණෝත්තර මධ්‍යයනය. එතකොට මේ ගුණෝත්තර මධ්‍යයනය කියලා කියන එක අපි ප්‍රධාන වශයෙන් යොදාගන්නේ දත්ත අනුපාත ප්‍රතිශත ඒ විදිහට තියෙනවා නම් අපි හැමතිස්සෙම ගුණෝත්තර මධ්‍යයනය කියන එකට යනවා. geometric mean. එතකොට මේ geometric mean එකට අපි යන්නේ data percentages වලින් තියෙන අවස්ථාවල. ප්‍රතිශත. ඒ වගේම අනුපාත විදිහට තියෙන අවස්ථාවල. මේ වගේ අවස්ථාවල අපි සරල සමාන්තර මධ්‍යයනය ගුණෝත්තර මධ්‍යයනය කියන දෙක සසදලා බැලුවොත් ගුණෝත්තර මධ්‍යයනයට තමයි අපි හැමතිස්සෙම යොමු වෙන්නේ. උදාහරණයක් විදිහට විශේෂයෙන්ම මේ ගුණෝත්තර මධ්‍යයනය යොදා ගන්න පුළුවන් අවස්ථාව තමයි වාර්ෂික ප්‍රතිශතාත්මක අගයන්තියේදී. අපි හිතමු ලංකාවේ දලදේශීය නිෂ්පාදනය එහෙම නැත්නම් ලංකාවේ උද්දමනය 100ට ගණන් වලින් තමයි තියෙන්නේ. 2010 දී 105යි 2011 106යි ওই විදිහට තියෙද්දි ඒ කාල පරාසයක් ඇතුළත සාමාන්‍ය උද්දමනය හොයන්න සාමාන්‍ය දලදේශීය නිෂ්පාදනය හොයන්න අපි යොදාගන්නේ මෙන්න මේ ජියෝමෙට්‍රික් මීන් එක. ඒතර මේ ජියෝමෙට්‍රික් මීන් එක අපි හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. අපි ජියෝමෙට්‍රික් මීන් එකට x bar g කියලා සංකේතවත් කරන්න පුළුවන් ජියෝමෙට්‍රික් මීන් කියන එකෙන්. එතකොට මෙන්න මේකෙන් තමයි අපි හොයන්නේ. මොකද්ද මේ සූත්‍රය? මේකෙන් කියන්නේ අපි උදාහරණයකින්ම ගමු. ලංකාවේ උද්දමනය 2010 ඉඳලා 2012 වෙනකන් කියලා හිතන්න. ඒතර 2010 උද්දමනය 100ට 5යි 2011 දී 100ට 7යි 2012 දී අපි හිතමු නිරුද්ධමනයක් තිබ්බා කියලා. ඒ කියන්නේ ඍණ උද්දමනයක් තිබ්බා කියලා. මිල අඩුවීමක් තිබ්බා කියලා. අපි හිතමු 100ට ඍණ 2යි. 100ට ඍණ 2යි. මොකද මම මේ ඍණ 2 කියන අගය ගත්තේ ඒකත් විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඕනේ අවස්ථාවක් ඒ නිසා. ඒතර මේ වගේ එකක් තිබ්බොත් අපි මේ සූත්‍රයට ආදේශ කරාම මෙතන n කියලා කියන්නේ සිම්පල් n කියලා කියන්නේ මේකේ තියෙන data ප්‍රමාණය. මේකේ data තියෙනවා 3ක්. එතකොට ඒ data ප්‍රමාණය තමයි අපි මෙතනට දාන්නේ. ඊළඟට දැන් මෙතන 100ට 5 තියෙනවා. 100ට 5. එතකොට හොඳට මතක තියාගන්න මේ 100ට 5 කියන එක මේ සූත්‍රයට දාද්දී
0.05 කියලා දාන්න නැතුව ඒකට එකක් එකතු කරලා දාන්න 1.05 1.05 100ට 5 කියන එක දාද්දි 1.05 කියලා දාන්න. ඒ කියන්නේ ඒක මෙහෙම හිතන්න. දැන් 100ට 5කින් වැඩි වෙනවා කියලා කියන්නේ 100ක් තිබ්බ එක 105ක් වෙනවා. එහෙනම් එකක් තිබ්බ එක 1.05කින් වැඩි වෙනවා. එහෙම හිතලා 1.05 හැමතිස්සම එකත් එක්ක සම්බන්ධ කරලා දාන්න. ඒක වැඩි කරන්න ඕනේ 107. එහෙනම් 107 කියන්නේ 1.07. 107 කියලා කියන්නේ 1.07. වැඩි කිරීම දැන් මෙතන තියෙන ඍණ දෙකයි. කියන්නේ දෙකක් අඩු වෙලා. ඒක අපි දාන්නේ 1.02 කියලා. හැමතිස්සෙම එකත් එක්ක මං කියවනේ සම්බන්ධ කරන්න කියලා. එතකොට 105ක් වැඩි වෙනවා කියන්නේ එකට 0.05ක් වැඩි වෙනවා. 107ක් වැඩි වෙනවා කියන්නේ එකට තව 0.7ක් වැඩි වෙනවා. එතකොට දෙකක් අඩු වෙනවා කියලා කියන්නේ එකෙන් 0.02ක් අඩු වෙනවා. එහෙනම් එකයි එකෙන් 0.02ක් අඩු වුණාම මෙතනට එන්නේ 0.98. 0.98. ඒ කියන්නේ ඒක හොඳට මතක තියාගන්න. මෙතනට එන්නේ 0.98. එතකොට දැන් අපි මේ හැම එකටම එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන නිසා අපි මේ සම්පූර්ණ එකෙන්ම මේ සම්පූර්ණ උත්තරෙන්ම එකක් අඩු කරන්න ඕනේ අන්තිමට. එකත් එක්ක සම්බන්ධ කරලා අපි ලිව්වේ. ඒ නිසා මේ සම්පූර්ණ ලැබෙන උත්තරයෙන් එකක් අඩු කරන්න ඕනේ. එතකොට මේ ලැබෙන උත්තරයෙන් අපිට ලැබෙන්නේ අපි මේක ගණනය කරොත් අපිට ලැබෙන උත්තරයෙන් අපිට කියන්න පුළුවන් වෙන්නේ 2010 ඉඳන් 2012 වෙනකන් සාමාන්‍ය ප්‍රමාණය එහෙම නැත්නම් ඇවරේජ් මීන් එකක් විදිහට මෙන්න මේ ප්‍රමාණයෙන් උද්දමනය සිදු වෙලා තියෙනවා. සමහර ලාවට මේකේ එන උත්තරය එකට වඩා වැඩි අගයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් එකට වඩා අඩු අගයක් එන්න පුළුවන්. එතකොට එකට වඩා අඩු අගයක් ආවොත් එතනින් අපි කියන්නේ ඒ ප්‍රමාණයෙන් අඩු වෙලා. එකට වඩා වැඩි අගයක් ආවොත් ඒ ප්‍රමාණයෙන් වැඩි වෙලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ගුණෝත්තර මධ්‍යයනේ හොයද්දි මෙන්න මේ සූත්‍රයට ආදේශ කරද්දි මේ දීලා තියෙන ප්‍රතිශතාත්මක අගයන් හැමතිස්සෙම එකත් එක්ක සම්බන්ධ කරලා ලියන්න. සම්බන්ධ කරලා ලියලා අවසානයේ මේ සමස්ත උත්තරයෙන් මේ උත්තරයෙන් එකක් අඩු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒතර ඒන උත්තරේ අපිට 100න් වැඩි කරාම ඒක නැවත ප්‍රතිශතාත්මක අගයක් විදිහට අපිට ආන්සර් එක ලියන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද මේ ගුණෝත්තර මධ්‍යයනය ගානක් කැල් එකේ ගහලා සුළු කරලා අපි උත්තරේ ගන්න කියන එක. එතකොට මේ විදිහට ලියාගත්තට පස්සේ අපිට පුළුවන් මේ කැල් එක යූස් කරලා මේක සුළු කරන්න. එතකොට මෙතන තියෙන්නේ තුන්වෙනි මූලය. අපි මුලින්ම කරන්නේ කැල් එකේ 3 ගහලා ඊට පස්සේ shift එක ගැහුවට පස්සේ මේ කාකපාදයේ තියෙන ලකුණ ගැව්වහම අපිට ඒක ඇතුලේ වරහණක් දාලා වරහණක් ඕපන් කරලා 1.05 වැඩි කිරීම 1.07 වැඩි කිරීම 0.98 වරහණ වහන්න. ඒ වරහණ දාන එක අනිවාර්යෙන් කරන්න. මොකද මේ තුනම වැඩි වෙනවා. ඒතකොට මේ තුනේම මූලය තමයි ගන්න ඕනේ වෙන්නේ. ඊට පස්සේ සමාන ලකුණ ගැව්වහම උත්තරයක් ලැබෙනවා. ඒ උත්තරෙන් අපි එක අඩු කරන්න ඕනේ. අඩු කිරීම 1. එතකොට අපිට උත්තරේ එනවා 0.0326. අපි ආසන්න වශයෙන් ලියාගත්තොත් 0.0326. ඊට පස්සේ අපිට මේක මේ තියෙන්නේ දශම සංඛ්‍යාවක් විදියට ප්‍රතිශතයක් විදියට හරව ගන්න අපිට මේක 100%න් වැඩි කරන්න පුළුවන්. 100%න් වැඩි කරාම උත්තරේ 3.26. ධන උත්තරයක් එන්නේ. ඒතකොට මේක අපි අර්ථකථනය කරන්න පුළුවන් 2010 ඉඳන් 2012 වෙනකන් උද්දමනය 3.26. මම නැවතත් කියලා දෙන්නම් කැල් එකේ මේක සුළු කරන විදිහ. මෙතන තියෙන මූලයේ 3. අපි 3 කියන ඉලක්කම කැල් එකේ ප්‍රෙස් කරා. ඊට පස්සේ shift එක ප්‍රෙස් කරලා මේ කාකපාදය තියෙන එක ප්‍රෙස් කරා. එතකොට ඒ ඕනම ඉලක්කමක් ගැහුවට පස්සේ shift එක ප්‍රෙස් කරලා ඒ කාකපාදය ගැහුවට පස්සේ ඒ ඕනම ඉලක්කමක මූලය ගන්න පුළුවන්. දැන් අපි 3නේ ගැහුවේ. එතකොට මේක ඇතුලේ අපි ඊළඟට ගහන ඉලක්කම් වල 3 මූලය තමයි එන්නේ. ඊට පස්සේ වරහණක් අපි ඕපන් කරා. මොකද හේතුව මෙතන 3ක් තියෙනවා වැඩි කිරීමක් විදිහට. වරහණ ගැහුවේ නැත්නම් එකක කියන්නේ මේ පළවෙනි එකේ තුන්වෙනි මූලය විතරයි එන්නේ.
ඒ නිසා වරහන ඕපන් කරලා 1.05 වැඩි කිරීම 1.07 වැඩි කිරීම 0.98 වරහන වැහුවා. අපි එතනින් සමාන ලකුණ ගහලා උත්තරේ ගමු. ඊට පස්සේ එක අඩු කරමු. මේක පැටලෙන්නේ නැහැ. එතකොට මේ ආන්සර් එකෙන් එක අඩු කරා. එතකොට 0.0326යි ගානක් තමයි අපිට උත්තරේ විදිහට එන්නේ. ඒතකොට මේක 100%න් වැඩි කරලා අපිට පුළුවන් අවසාන උත්තරේ ගන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කම්බයින් මීන් සංයුක්ත මධ්‍යයනය. මේ සංයුක්ත මධ්‍යයනය කියන එක වැදගත් වෙන්නේ ගෲප්ස් කිහිපයක මධ්‍යයනයන් සහ ගෲප්ස් වල දත්ත ප්‍රමාණය දීලා තියෙන අවස්ථාවක සමස්තයක් විදිහට ඒ ගෲප්ස් වෙන වෙනම සලකා බලන්න නැතුව සමස්තයක් විදිහට මධ්‍යයනය වුණ කරන අවස්ථාවක සංයුක්ත මධ්‍යයනය කියන එක අපිට ගණනය කරන්න පුළුවන් වෙනවා. එතකොට අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම්කිසි ආයතනයක පිරිමි සහ ගැහැණු කියලා සේවකයෝ ඉන්නවා. එතකොට පිරිමි සේවකයෝ ප්‍රමාණය number of male employees ඉන්නවා 10ක්. කාන්තා employeesලා ඉන්නවා 15ක්. ඒ වගේම අපිට දීලා තියෙනවා පිරිමි සේවකයෝ ගේ මධ්‍යයනය කියන්නේ දවසකට එක පිරිමි සේවකයෙක් ඒකක 150ක් හදනවා. දවසකට එක පිරිමි සේවකයෙක් ඒකක 150ක් හදනවා. ඒ කියන්නේ පිරිමි සේවකයන්ගේ මධ්‍යයනය. කාන්තා සේවකයෙක් දවසකට කෑලි 100ක් හදනවා. කෑලි 100ක් හදනවා. අපිට කියනවා මේ ආයතනයේ එක සේවකයෙක් ගත්තොත් ඒක සේවකයෙක් දවසකට කොච්චර කෑලි ප්‍රමාණයක් මධ්‍යයන වශයෙන් හදනවද? ඒතකොට කාන්තා පිරිමි කියලා ભેදකින් තොරව එක සේවකයෙක් ගත්තොත් ඒ සේවකයා දවසකට කෑලි කීයක් සාමාන්‍යයෙන් හදනවද? එතකොට එතනදී අපිට මෙන්න මේ කම්බයින් මීන් එකට අදාළ සූත්‍රය යොදාගෙන සංයුක්ත මධ්‍යයනය ගණනය කරන්න වෙනවා. ඒතර මේ කම්බයින් මීන් එකට අදාළ සූත්‍රය ගැන පැහැදිලි කිරීමක් කරොත් මේකෙන් කියන්නේ සංයුක්ත මධ්‍යයනය. මෙතන N1 කියන්නේ අපි සලකා බලන එක ගෲප් එකකට අදාළව තියෙන දත්ත ප්‍රමාණය. දැන් අපි මේල්ස්ලා ගත්තොත් මේල්ස්ලා මෙතන 10ක් ඉන්නවා. ඊට පස්සේ mx1 කියලා කියන්නේ μx1 කියලා කියන්නේ මේ තියෙන μx1 කියලා කියන්නේ ඒ අදාළ ගෲප් එකේ ඇවරේජ් එක. ඒතොර මෙතන නම් මේල්ලාගේ ඇවරේජ් එක 150යි. ඒ විදිහට මේ තියෙන ගෲප්ස් වල ඒකක ප්‍රමාණය දත්ත ප්‍රමාණය වැඩි කරනවා ඒ ගෲප් එකේ මේ මීන් එකේ. ඒ ආකාරයෙන් ඒ ලැබෙන අගයන් ටික අපි එකට එකතු කරනවා උඩ යට අපි මේ උඩ ටික බෙදෙන්නේ ඒ ගෲප් වල තියෙන දත්ත ප්‍රමාණයෙන්. එතකොට මේ සූත්‍රය අපි මේ අපේ ප්‍රායෝගික උදාහරණයට ඇප්ලයි කරලා බැලුවොත් එතකොට mu x කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙනවා. මේල්ස්ලා 10ක් ඉන්නවා. මේල්ස්ලාගේ ඇවරේජ් එක 150යි. අපි මේල්ස් කියන එක nf කියලා ගමු. nm ඒ කියන්නේ මේල්ස්ලා සංඛ්‍යාව මේක වැඩි කරනවා mu m ගෙන්. ඒ කියන්නේ මේල්ස්ලාගේ ඇවරේජ් එක. මේකට එකතු කරන්න ඕනේ femalesලා number of females වැඩි කිරීම mean of females. මේක බෙදන්න ඕනේ number of males plus number of females. එතකොට 10 වැඩි කිරීම 150 ධන 15 වැඩි කිරීම 100 මේක බෙදෙන්න ඕනේ 10 ධන 15 10 ධන 15. ඒතර ඇත්තට මේ යටට එන්නේ ඒ ආයතනයේ ඉන්න සමස්ත සේවකයෝ සංඛ්‍යාව. උඩට එන්නේ මේ දෙක සුළු කරාම මේ සේවකයෝ සියලුම දෙනා දවසකට කොච්චරක් නිෂ්පාදනය කරනවද කියන එක. මොකද 10 වැඩි කිරීම 150 කියලා කියන්නේ පිරිමි සේවකයෝ දවසකට කොච්චරක් නිෂ්පාදනය කරනවද? 15 වැඩි කිරීම 100 කියලා කියන්නේ කාන්තා සේවකයෝ දවසකට කොච්චරක් නිෂ්පාදනය කරනවද? ඒතර මේ දෙකේ එකතුවෙන් කියන්නේ මේ සේවකයෝ සමස්තයම දවසකට එකතුව කොච්චරක් නිෂ්පාදනය කරනවද? එතකොට මේන එකතුව සේවකයෝ සංඛ්‍යාවෙන් බෙදුවාම අපිට ලැබෙන උත්තරෙන් කියන්නේ එහෙම නැත්නම් මේ මීන් එකෙන් කියන්නේ එක සේවකයෙක් දවසකට ඇවරේජ්ලි කොච්චර ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියන එක. එතකොට ගානකදී මේ දත්ත දීලා අපිට
මේ කම්බයින් මීන් එක හොයන්න වගේම කම්බයින් මීන් එක දීලා මේ කියන දත්ත අතරින් යම් කිසි එක දත්තයක් හොයන්න දෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට කම්බයින් මීන් එක අපිට දෙනවා මේ එක ගෲප් එකක සේවකයෝ සංඛ්‍යාවක් දෙනවා. ඒ ගෲප් එකේ ඇවරේජ් එකක් දෙනවා. අනිත් ගෲප් එකේ ඇවරේජ් එක දෙනවා. අපිට සේවකයෝ සංඛ්‍යාව හොයන්න දෙනවා. ඒ විදිහට මේ සූත්‍රයේ ඕනම තැනක් හොයන්න එන විදිහට ගාන කරකවලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍රය මතක තියාගන්න, ඒකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක මතක තියාගන්න. ඒතකොට සංයුක්ත මධ්‍යයන්ෙන් කියන්නේ සරලව කිව්වොත් අර groups එහෙම නැත්නම් කොටස් වෙන වශයෙන් තියෙද්දි ඒ කොටස් ගැන සලකා බලනතු සමස්තයක් වශයෙන් මධ්‍යයනය ගණනය කිරීමකදී තමයි සංයුක්ත මධ්‍යයනය වැදගත් වෙන්නේ. අපි දැනට කතා කරේ ඉන්ඩිවිජුවල් ඩේටා වල මීන් එක හොයන විදිහ. එතකොට මේ group එහෙම නැත්නම් මේ frequency distribution එකට අදාළව මීන් එක හොයන්න කිව්වොත් කොහොමද මීන් එක හොයන්නේ? මේක කලින් වීඩියෝ එකෙත් කතා කරා group and ungroup distributions දෙකේදීම. ඒතර බලමු ungroup frequency distribution එකක් දුන්නොත් ඒකේ මීන් එක හොයන්නේ කොහොමද කියලා. එතකොට මෙතන අපිට තියෙනවා ඒ තියෙන data, ඒ data කී පාරක් යෙදিলা තියෙනවද කියන frequency එක තියෙනවා. ඊට පස්සේ මේ fx කියලා අපි තීරුවක් ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ මේ හැම data එකක්ම ඒකේ frequency එකෙන් වැඩි කරලා. ඒතර fx තීරුව එකතුව එහෙම නැත්නම් sigma fx කියන එක අපි ගන්නවා. ඒකෙන් කියන්නේ මේ data හැම එකේම සමස්ත එකතුව 10ව දෙකක් තියෙනවා 20යි 11ව පහක් තියෙනවා 55යි 13ව 6ක් තියෙනවා 78යි. මේ data අපි වෙන වෙනම එකතු කරත් මෙන්න මේ 153 එනවා. ඒක තමයි සමස්ත එකතුව. මේ සමස්ත එකතුව බෙදන්න ඕනේ තියෙන data ප්‍රමාණය. එතකොට මෙතන අපි මේ සූත්‍රයක් ගොඩනගනවා sigma fx බෙදීම sigma f. එතකොට sigma fx කියලා කියන්නේ හරියට sigma අපි කලින් individual data වල sigma x වගේ. කියන්නේ මේ data තියෙන සමස්ත data ප්‍රමාණයම එකතුව. ඊට පස්සේ sigma f කියලා කියන්නේ අපේ observations ගන්න. එහෙම නැත්නම් data ප්‍රමාණය. අතන අපි කතා කරපු n වගේ තමයි sigma f කියන්නේ. එතකොට sigma fx හොයලා මේ sigma fx sigma f කින් බෙදුවාම අපිට මේකේ mean එක හොයන්න පුළුවන්. එතකොට මේ වගේම තමයි group frequency distribution එකත්. ඒකෙදි වෙන්නේ මෙතනට class interval එකක් එනවා. එතකොට ඒ class interval එකට අදාළව අපි මේ හැම class interval එකේම class mark එකක් එහෙම නැත්නම් මධ්‍ය ලකුණක් mid point එකක් හොයා ගන්නවා. මේ mid point එක තමයි එතකොට මෙතනදී x විදිහට ඒ group distribution එකේදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකෙත් වෙනසක් නැහැ. මේ විදිහටම fx තීරුව හොයාගෙන sigma f හොයලා sigma fx හොයලා අපිට mean එක කැල් කරගන්න පුළුවන්. දෙවෙනි central tendency measurement එක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ median එක. මධ්‍යස්ථය median. එතකොට median කියලා කියන්නේ data set එකක් ගත්තාම ඒ data set එකේ හරියටම මැද mid point එකේ තියෙන value එක. data set එකක් ගත්තාම මේ data set එකේ මැද තියෙන value එක තමයි median එක කියලා කියන්නේ. මේ median එක කැල් කරද්දී අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි data set එක පිළිවෙලකට හදා ගන්න ඕනේ. දැන් raw data තිබ්බොත් අපි ඒක array එකක් විදිහට හදා ගන්න ඕනේ. එක්ක descending order එකට එක්ක ascending order එකට. සාමාන්‍යයෙන් අපි ascending order එකට හදන්නේ. ඒක අපිට ඉතා පහසුයි. කියන්නේ අඩුම අගේ සහිත data එකේ ඉඳන් වැඩිම අගේ සහිත data එකට යනකම් අපි data ටික හදා ගන්නවා. අපි example එකක් ගත්තොත් අපිට data array එකක් දෙනවා 10 25 13 15 21 ඔය විදිහට. එතකොට මේකේ median එක හොයන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ number 1 step number 1 මේක පිළිවෙලකට හදා ගන්න ඕනේ. ඒතර අපි ascending order එකට හදාගත්තොත් 10 13 15 21 25. ඒත් මේක නම් බැලු බැලමට අපිට පේනවා මැද තියෙන value එක මොකක්ද කියන එක. මෙන්න මේ 15 තමයි median එක වෙන්නේ. අපි කොහොමද මේ median එක formula එකක් භාවිතා කරලා mathematically ගන්නෙ? එතකොට ඒකට තියෙන formula එක තමයි median MD කියලා අපි සංකේතවත් කරනවා. n+1 divided by 2 n ධන 1 බෙදීම 2 value එක. එහෙම නැත්නම් n ධන 1 බෙදීම 2 වැනි අගය. එතකොට මේ ෆෝමියුලා එක එහෙම නැත්නම් n ධන 1 බෙදීම 2 කියන එකෙන් එන්නේ median එක නෙමෙයි. යන්නේ ඊටම වැදගත්. n ධන 1 බෙදීම 2 කියන එකෙන් එන්නේ
මීඩියන් එක තියෙන තැන. ඒ මීඩියන් එක තියෙන තැනට අදාළ අගයට තමයි අපි මීඩියන් එක කියලා කියන්නේ. අපි මේක මේ උදාහරණයෙන් පැහැදිලි කරගත්තොත් n කියලා කියන්නේ කොච්චර data ප්‍රමාණයක් තියෙනවද කියන එක. එතකොට මේකේ තියෙනවා data 5ක්. ඒතර 5 දන එක බෙදීම 2 වැනි අගය. ඒතර 5 දන එක කියන්නේ 6යි 6 බෙදීම 2 කියන්නේ 3යි. එතකොට එහෙම කියලා 3 කියලා උත්තරේ තියන්නේ නැහැ. 3 නෙමෙයි උත්තරේ. 3 වැනි අගය. third value එක මේ array එකේ තියෙන third value එක. ඒතකොට මේකේ තියෙන third value එක 1 2 3 එහෙනම් මේකේ median එක 15යි. මේකේ median එක 15යි. ඒ නිසා මේ ෆෝමියුලා එක යොදාගෙන අපිට පුළුවන් median එක තියෙන තැන හොයාගන්න. ඊට පස්සේ ඒ තියෙන තැනට අනුව අපිට පුළුවන් ඒ තියෙන තැනට අදාළ value එක හොයලා ඒ value එක තමයි median එක වෙන්නේ. ඒතර මෙතන හරි පහසුයි. මෙතන කෙලින්ම පූර්ණ සංඛ්‍යාවක් ආවා. ඒතර ඒ 3 තුන්වෙනි අගය තමයි 15. නමුත් හැම තැනකදීම පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ අනුව ඇඩ්ජස්ට් වෙලා මේ median එක හොයාගන්න. අපි හිතමු මෙතන තියෙනවා තව value එකක් අපි දාමු 27 කියලා. එතකොට මෙතන තියෙන n ප්‍රමාණය වැඩි වෙනවා 6ක් විදිහට. ඒතර 6 ධන එක කියන්නේ 7යි. ඒතර 7 දෙකට බෙදුවාම එන්නේ 3.5 වෙනි අගය. එතකොට දැන් අපි මේක 3.5 වෙනි අගය හොයාගන්නේ කොහොමද? 1 2 3 right. 3 වෙනි අගය තියෙනවා. මේ තියෙන 4 වෙනි අගය. අපිට ඕනේ 3 වෙනි අගයත් නෙමෙයි 4 වෙනි අගයත් නෙමෙයි 3.5 වෙනි අගය. දැන් අපි කරන්නේ දැන් මේකේ තියෙන පූර්ණ සංඛ්‍යාවට අදාළ අගය අපි මුලින් ලියා ගන්නවා. 1 2 3. ඒතර 3 තමයි පූර්ණ සංඛ්‍යාවට අදාළ අගය. තව මේකට එකතු වෙන්න ඕනේ 0.5ක ප්‍රමාණයක්. ඒ 0.5ක ප්‍රමාණය කියලා අපි මේක 15 ධන 0.5 කියලා එකතු කරොත් වැරදි. ඒතර අපි කරන්නේ ඊළඟට තියෙන අගේ කියන්නේ 15ට පස්සේ තියෙන අගේ 15 වෙනස අරගෙන ඒකෙන් තමයි 0.5ක් ගන්න. 3.5 ආවා මෙතන 3 වෙනි අගය 15 4 වෙනි අගය 21. ඒතර අපි කරන්නේ 15 මුලින් ලියාගත්තා. 15ට එකතු වෙන්න ඕනේ 21ත් 15ත් අතර වෙනසෙන් 0.5. ඒතර 21ත් 15ත් අතර වෙනස 6යි 6න් 0.5ක් කියන්නේ 6 වැඩි කිරීම 0.5 කියන්නේ 3යි. ඒතර 15 ධන 3. එතකොට මේකට අදාළව median එක වෙන්නේ 18. කේන්ද්‍රීය ප්‍රවණතාවයේ central tendency measurements වල අවසාන measurement එක මාතය. මාතය කියලා කියන්නේ දත සමූහයක වැඩිම වාර සංඛ්‍යාවක් ඉදලා තියෙන දත්තය. අපි example එකක් ගත්තොත් මේ data set එකේ 17 කියන එක දෙපාරක් එදිලා තියෙනවා. ඒතර අනිත් හැම එකම එකපාරයි තියෙන්නේ. ඒතර මේකේ mod එක වෙන්නේ 17. සමහර data set තියෙනවා එක mod එකකට වඩා වැඩි mod සංඛ්‍යාවක් තියෙනවා. මාත එකකට වඩා වැඩි. උදාහරණයක් විදිහට මේ data set එක ගත්තාම මේකේ 12 කියන එකක් දෙපාරක් තියෙනවා. 10 කියන එකක් දෙපාරක් තියෙනවා. එතකොට මේකේ mod එක වෙන්නේ 12 සහ 10. ඒතර මේ වගේ data set වලට අපි කියනවා ද්විමාත ව්‍යාප්ති. මාත දෙකක් තියෙනවා. එතකොට මාත 3ක් තියෙනවා තියෙන්න පුළුවන්, මාත 4ක් තියෙනවා තියෙන්න පුළුවන්. කෙසේ හෝ වැඩිපුරම වාර සංඛ්‍යාවක් එදිලා තියෙන දත්තයට තමයි දත්ත සමූහයක data set එක mod එක එහෙම නැත්නම් මාතය කියලා කියන්නේ. පාඩමේ දෙවෙනි ප්‍රධාන මාතෘකාව එහෙම නැත්නම් summary measures වල දෙවෙනි topic එක dispersion අපකිරණය. අපකිරණය කියලා අපි අදහස් කරන්නේ ඇත්තටම අර central tendency එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතාවයේ අනිත් පැත්ත තමයි අපකිරණය කියලා කියන්නේ. කියන්නේ දැන් අපි කේන්ද්‍රික ප්‍රවණතාවයෙන් කියවනේ කේන්ද්‍රික ප්‍රවණතාවය කියලා කියන්නේ කිසියම් දත්ත සමූහයක දත්තෙහි මධ්‍ය ලක්ෂ්‍ය වෙත කැටිවීමේ නැඹුරුතාවය කියලා. එතකොට අපකිරණය කියලා කියන්නේ කිසියම් දත්ත සමූහයක දත්ත එහි කේන්ද්‍රික ප්‍රවණතාවයෙන් එහෙම නැත්නම් එහි මධ්‍ය ලක්ෂයෙන් විසිරී යාමේ ප්‍රමාණය එහි කේන්ද්‍රික ප්‍රවණතාවයෙන් විසිරී යාමේ ප්‍රමාණය තමයි අපි අපකිරණය කියලා කියන්නේ. කොච්චර දුරකට
මේ දත්ත ඒකේ මධ්‍ය ලක්ෂයෙන් කේන්ද්‍රික ප්‍රවණතාවයෙන් විසිරීලාද කියන එක මනින්න තමයි මේ අපකිරණය කියන එක යොදාගන්නේ. ඒතර මේ අපකිරණය කියන එක තුලින් අපිට මේ දත්ත සමූහයේ විශ්වසනීයත්වය කොච්චරද? එහෙම නැත්නම් කොච්චර දුරකට මේ දත්ත සංගතභාවයෙන් යුක්තද? කන්සිස්ටන්සි ඒ වගේ මේකේ තියෙන රිලයබිලිටි කොච්චර දුරකටද කියන එක අපිට අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේ අපකිරණය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි absolute dispersion and relative dispersion. නිරපේක්ෂ අපකිරණය සහ සාපේක්ෂ අපකිරණය. එතකොට නිරපේක්ෂ අපකිරණය කියලා කියන්නේ ඇත්තටම අපි අපකිරණය කියන එකෙන් ඒ ප්‍රධාන මේ නිර්වචනය යටතේ කතා කරන්නේ නිරපේක්ෂ අපකිරණය. එතකොට ඒ කියන්නේ අර දත්ත සමූහයක තියෙන දත්තෙහි කේන්ද්‍රික ප්‍රවණතාවයෙන් කොතෙක් දුරට විසිරීලා තියෙනවද කියන එක තමයි මේ නිරපේක්ෂ අපකිරණයෙන් අපි හොයන්නේ. එතකොට නිරපේක්ෂ අපකිරණය යටතේ අපි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් අපකිරණ මිනුම් කිහිපයක් ගැන කතා කරනවා. රේන්ජ් එක පරාසය, ඉන්ටර් ක්වාටයිල් රේන්ජ්, අන්තස් චතුස්තක පරාසය, සෙමි ඉන්ටර් ක්වාටයිල් රේන්ජ්, අර්ධ අන්තස් චතුස්තක පරාසය, වේරියන්ස් විචලතාවය, ස්ටෑන්ඩඩ් ඩිවියේෂන්, සම්මත අපගමනය. මේ කියන මිනුම් නිරපේක්ෂ අපකිරණය යටතේ කතා කරනවා. ඒ වගේම රිලේටිව් ඩිස්පර්ෂන් සාපේක්ෂ අපකිරණය කියලා කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුමකට සාපේක්ෂව නිරපේක්ෂ අපකිරණය කොච්චරක්ද කියන එක. ඒ කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතාවය සහ නිරපේක්ෂ අපකිරණය අතර පවතින අනුපාතය. එහෙම නැත්නම් කේන්ද්‍රික ප්‍රවණතාවය වගේ කොච්චර ප්‍රතිශතයක්ද නිරපේක්ෂ අපකිරණය කියන එක තමයි අපි සාපේක්ෂ අපකිරණයෙන් කතා කරන්නේ. ඒතර ඒ යටතේදී අපි ප්‍රධාන වශයෙන්ම විචලන සංගුණකය coefficient of variance කියන සාපේක්ෂ අපකිරණ මිනුම කතා කරනවා. ඒතර මේ කියන ප්‍රධාන අපකිරණ මිනුම් ගැන තමයි අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම නිරපේක්ෂ අපකිරණය එහෙම නැත්නම් absolute dispersion. ඒතර මම කිව්වා මේ dispersion කියන මාතෘකාව යටතේදී බොහෝ විට කතා කරන්නේ මේ absolute dispersion ගැන එහෙම නැත්නම් නිරපේක්ෂ අපකිරණය ගැන. ඒතර ඒ යටතේ අපිට මුලින්ම කතා කරන්න තියෙන නිරපේක්ෂ අපකිරණ මිනුම තමයි රේන්ජ් එක. එතකොට රේන්ජ් එක කියන්නේ ඉතාමත් සරල මිනුමක් පරාසය. එතකොට කලින් අපි frequency distributions කියන වීඩියෝ එකේදීත් මේ රේන්ජ් එක ගැන කතා කරා. රේන්ජ් එක කියලා කියන්නේ කිසියම් දත්ත සමූහයක විශාලතම අගය සහ කුඩාම අගය අතර වෙනස. රේන්ජ් එක කියලා කියන්නේ largest value එකයි smallest value එක අතර වෙනස. smallest value එක අතර වෙනස. તો රේන්ජ් එක වැඩි කියලා කියන්නේ රේන්ජ් එක වැඩි කියලා කියන්නේ එතන dispersion එක වැඩි. එහෙම නැත්නම් ඒ data set එකේ data විසිරීලා තියෙන ප්‍රමාණය වැඩි. රේන්ජ් එක අඩුයි කියලා කියන්නේ data set එක consistency. ඒ කියන්නේ දත්ත ඉතාමත් පොඩි පරාසයක තමයි විසිරීලා තියෙන්නේ. ඊළඟ මිනුම අපිට කතා කරන්න පුළුවන් interquartile range. ඒකත් range එකත් එක්ක සම්බන්ධ එකක්. interquartile range. IQR කියලා අපි අදහස් කරනවා අන්තස් චතුස්තක පරාසය. අපි ඊළඟට කතා කරන්න ඉන්නවා ස්ථානීය මිනුම් ගැන. ඒ ස්ථානීය මිනුම් ගැන කතා කරද්දී මේක වඩාත් හොඳින් පැහැදිලි වෙයි. නමුත් දැනට මතක තියාගන්න අන්තස් චතුස්තක පරාසය කියලා කියන්නේ Q3 සහ Q1 අතර වෙනස. ඒ කියන්නේ තෙවන චතුර්ථකයේත් පළවෙනි චතුර්ථකයේත් අතර වෙනස තමයි අන්තස් චතුස්තක පරාසය කියලා කියන්නේ. අපි ස්ථානීය මිනුම් ලොකේෂන් මෙෂර්මන්ට්ස් වලදී කතා කරනවා Q3 ගණනය කරන්නේ කොහොමද, Q1 ගණනය කරන්නේ කොහොමද කියලා. ඒතර IQR වලින් එහෙම නැත්නම් interquartile range එකෙන් අදහස් කරන්නේ third quartile එක සහ first quartile එක අතර තියෙන වෙනස. ඒ එක්කම එන මාතෘකාවක් තමයි ඊළඟ මිනුම, ඊළඟ නිරපේක්ෂ අපකිරණ මිනුම semi interquartile range. semi interquartile range. ඒ කියන්නේ දැන් අපි interquartile range එකේදී කතා කරේ තුන්වෙනි quartile එකෙත් පළවෙනි quartile එකෙත් අතර වෙනස. ඒතකොට semi interquartile range එකේදී අපි කතා කරන්නේ
ඒ තුන්වෙනි ක්වාටයිල් එකෙත් පළවෙනි ක්වාටයිල් එකෙත් වෙනස අරගෙන ඒක දෙකෙන් බෙදුවහම ලැබෙන ගාන. තුන්වෙනි ක්වාටයිල් එකෙයි පළවෙනි ක්වාටයිල් එකේ වෙනස දෙකෙන් බෙදුවහම ලැබෙන ගානට අපි කියනවා සෙමි ඉන්ටෝකාටයිල් රේන්ජ්. අපි සිංහලෙන් කියනවා අර්ධ අන්තස් චතුස්තක පරාසය. ඒ නමෙන්ම ඒක පැහැදිලි වෙනවා අර්ධ. කියන්නේ ඉන්ටර්ක්වාටයිල් රේන්ජ් එකෙන් භාගයක් තමයි සෙමි ඉන්ටර්ක්වාටයිල් රේන්ජ් කියලා කියන්නේ. ඒතකොට රේන්ජ් එක ඉන්ටර්ක්වාටයිල් රේන්ජ් එක සහ සෙමි ඉන්ටර්ක්වාටයිල් රේන්ජ් එක තමයි අපි ඒ කතා කරේ. ඊළඟට මේ නිරපේක්ෂ අපකිරණය යටතේ අපිට කතා කරන්න තියෙන ප්‍රධානම මාතෘකාවක් තමයි විචලතාවය. variance විචලතාවය. ඒතර විචලතාවය කියන එක අපි කැල් කරන්න සූත්‍ර කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. ඒතර මේ විචලතාවය කැල් කරද්දී අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේ data set එක population එකක්ද එහෙම නැත්නම් sample එකක්ද කියලා. මොකද population එක නම් විචලතාවය කැල් කරන්නේ එක විදියකට, sample එක විචලතාවය කැල් කරන්නේ එක විදියකට. එතකොට විචලතාවය හොයන සූත්‍ර ගත්තොත් අපි population එකට අදාළ කරගෙන විචලතාවය හොයන්නේ. අපි මේක සංකේතවත් කරනවා population එකේ විචලතාවයේ සිග්මා වර්ගය. සිග්මා වර්ගය තමයි population එකේ විචලතාව සංකේතවත් කරන්නේ. ඒතර අපි ඒක හොයන්න පුළුවන්. සිග්මා x වර්ගය බෙදීම capital N අඩු කිරීම mu වල වර්ගය. සිග්මා x වර්ගය බෙදීම capital N අඩු කිරීම mu වල වර්ගය. ඒ කියන්නේ මධ්‍යයනයේ වර්ගය. ඒතර මේ විචලතාවය හොයද්දී අනිවාර්යයෙන්ම මධ්‍යයනය කියන එකත් සම්බන්ධ කරගෙන තමයි මේ විචලතාවය හොයන්න වෙන්නේ. අනිත් සූත්‍රය තමයි විචලතාවය හොයන්න යොදා ගන්න පුළුවන් අනිත් සූත්‍රය සිග්මා x ඍණ mu මේ සම්පූර්ණ මේකේ වර්ගය බෙදෙනවා capital N වලින්. සිග්මා x ඍණ mu එක වරහන්න තුලේ මේ සම්පූර්ණකේ වර්ගය බෙදෙනවා capital N වලින්. සාමාන්‍යයෙන් අපි individual data වලදී භාවිතා කරන්නේ මෙන්න මේ සූත්‍රය. සිග්මා x වර්ගය බෙදීම capital N අඩු කිරීම mu වල වර්ගය. උදාහරණයක් ගමු variance එක කැල් කරන්නේ කොහොමද කියන එක, විචලතාවය කොහොමද ගණනය කරන්නේ කියන එක. අපි උදාහරණයක් විදිහට දත්ත කිහිපයක් ගමු. 12 8 10 20 10. ඒතර හිතන්න මේ දත්ත ටික සංග්‍රහණයකින් ගත්ත දත්ත ටිකක්. ඒ කියන්නේ population data. එතකොට මුලින්ම අපි variance එක හොයන්න කලින් mean එක හොයාගෙන ඉන්න ඕනේ. මොකද mean එක හොයන්න නැතුව අපිට variance එක හොයන්න බෑ. එහෙනම් මේකේ mean එක අපි හොයනවා sigma x බෙදීම n. ඒතර 12 8යි 20යි 30යි 50යි 60යි. 60 බෙදන්න ඕනේ 5න්. ඒතර මේකේ mean එක 12යි. දැන් අපිට පුළුවන් population එකට අදාළව variance එක හොයන සූත්‍ර දෙකෙන් එකක් ආදේශ කරලා මේකේ variance එක හොයන්න. අපි ගමු variance එක සමානයි sigma x වර්ගය බෙදීම capital N ඍණ mu ගේ වර්ගය. එතකොට අපිට මේකේ sigma x වර්ගය හොයාගන්න ඕනේ. ඒතකොට ඒක අපිට ටේබල් එකක් විදියට ගහලා හොයාගන්න ලේසි. x කියලා කියන්නේ 12 8 10 20 10. x වර්ගය කියන්නේ මේ හැම එකම වර්ග වෙනවා. එතකොට 144යි 64යි 100යි 400යි 100යි. මෙන්න මේ ටිකේ එකතුව තමයි sigma x වර්ගය කියන්නේ. මේ ටිකේ එකතුව අපි ගන්නවා. එකතුව ගත්තාට පස්සේ අපිට එකතුව විදිහට එනවා 808ක්. එතකොට මේ සූත්‍රයට ආදේශ කරාම 808 බෙදීම 808 බෙදීම 5 n කියන්නේ 5යි අඩු කිරීම 12 වර්ගය. 12 වර්ගය.
ඒතර 12 වර්ගය 144යි. 808 පහෙන් බෙදුවාම 1යි 100ට 5 6යි 1ට 5 1යි 100ට 5 6යි. ඒතර 161.6න් 144ක් අඩු කරාම ලැබෙන 17.6 තමයි 17.6 තමයි මේ data set එකට අදාළ variance එක. එතකොට අපිට මේ ගානම අනිත් සූත්‍රය යොදලා variance එක හොයන්න පුළුවන්. එතනදිත් අපි මුලින්ම කලින් වගේම මධ්‍යයනය හොයාගෙන ඉන්න ඕනේ. මධ්‍යයනය හොයාගෙන ඉන්න ඕනේ. එතකොට අපේ අනිත් සූත්‍රය තමයි sigma x ඍණ mu මේ සම්පූර්ණකයේ වර්ගයේ බෙදීම capital M. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේ හැම දත්තයකින්ම මධ්‍යයනය අඩු කරලා ඒක වර්ග කරන්න ඕනේ. ඒ උත්තරවල එකතුව තමයි අපි උඩට ගන්න. හැම දත්තයකින්ම මධ්‍යයනය අඩු කරලා ඒක වර්ග කරනවා. 10 ඍණ 12 වර්ගය. 20 ඍණ 12 ඒකේ වර්ගය. 10 ඍණ 12 ඒකේ වර්ගය. මේ සමස්තයම අපි බෙදන්න ඕනේ දත්ත ගණනේ. ඒතර 5යි. මේක සුළු කරාම අපි බලමු බිඳුවයි. මෙතන 8න් 12ක් කියන්නේ ඍණ 4යි. ඍණ 4 වර්ගය 16යි. ඒතර මෙතන හැම එකක්ම ධන එන්නේ. මොකද මේ වෙනස්කම් ඍණ වුණාට ඒක වර්ග වුණාට පස්සේ ඒ වර්ගය ධන. 10න් 12ක් ඍණ 2යි. ඍණ 2 වර්ගය 4යි. 20න් 12ක් 8යි. 8 වර්ගය 64යි. 10න් 12ක් ඍණ 2යි. ඍණ 2 වර්ගය 4යි. මේ එකතුව බෙදන්න ඕනේ 5න්. 16යි 4යි 20යි. 20යි 64යි 84යි. 84යි 4යි 88යි. 88 බෙදන්න ඕනේ 5න්. 1යි 30ට 5 7යි 30යි. එතකොට 17.6 අපි population එක variance එක හොයන්නේ කොහොමද කියලා කතා කරා. එහෙම නැත්නම් සංගහනයක විචලතාවය හොයන්නේ කොහොමද කියලා කතා කරා සූත්‍ර දෙකටම. දැන් අපි කතා කරමු sample එකකට අදාළව විචලතාවය හොයන්නේ කොහොමද? sample එකකට අදාළ විචලතාවය. එතකොට sample එකකට අදාළ විචලතාවය හොයන්නත් අර කලින් වගේම සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි s වර්ගය සමානයි sigma x වර්ගය ඍණ n වාරයක් x භාගේ වර්ගය බෙදීම n ඍණ 1. අනිත් එක s වර්ගය සමානයි sigma x ඍණ x බා ඒ සම්පූර්ණකයේ වර්ගය බෙදීම n ඍණ 1. ඒතර මෙතනදී අපි sample එකේ variance එක සංකේතවත් කරන්නේ capital S වර්ගයේ විදිහට population එකේ sigma වර්ගය වගේ මේකේ S වර්ගයේ විදිහට සංකේතවත් කරනවා. ඒ වගේම මෙතන විශේෂත්වය තමයි හැමතිස්සෙම මේ යට බෙදෙන්නේ විචලතාවය හොයද්දී n ඍණ 1කින්. population එකේ මතක ඇති population එක ගනිද්දී n වලින් විතරයි බෙදුනේ. නමුත් n ඍණ 1කින් තමයි බෙදෙන්නේ. ඒ වගේම මේ පළවෙනි සූත්‍රයේ population එකට අදාළව ඒ අනුරූපී සූත්‍රයත් එක්ක බැලුවොත් මේකේ ප්‍රධාන වෙනස්කමක් තමයි මෙතන මේ මධ්‍යයනය n වලින් වැඩි වෙලා. එතකොට මේ කියන සූත්‍ර දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් sample එකක variance එක හොයන්න. අපි example එකකට යන් අපි අර කලින් population එක variance එක හොයන්න ගත්ත example එකේ data ටිකම මෙතනට ගමු sample එකක් විදිහට හිතලා. එතකොට 12 8 10 20 10. එතකොට අපි කලින් මේ data ටික ගත්තේ population එකක data විදිහට. දැන් අපි මේ data ටික sample එකක data විදිහට උපකල්පනය කරලා මේකේ variance එක හොයමු. එතකොට sample එකේ variance එක හොයද්දී අනිවාර්යයෙන්ම මුලින්ම mean එක හොයා ගන්න ඕනේ. ඒකට හේතුව තමයි sample variance එක හොයන සූත්‍රවලත් mean එක ඇතුළත් වෙනවා. එතකොට x bar සමානයි sigma x බෙදීම n. එතකොට මේ ටිකේ එකතුව අපි කලිනුත් ගත්ත 60යි 60 බෙදීම 5 උත්තරේ 12යි. ඒතර mean එක අපි ගත්තා. දැන් අපි අර කියන සූත්‍ර දෙකටම ආදේශ කරලා මේකේ variance එක හොයමු. පළවෙනි සූත්‍රයට ආදේශ කරාම s වර්ගය සමානයි sigma x වර්ගය ඍණ n වාරයක් x භාගයේ වර්ගයේ බෙදීම n ඍණ 1. එතකොට මෙතනදී අපි sigma x වර්ගය හොයා ගන්න ඕනේ. x වර්ගය
12 8 10 20 10 144යි 64යි 100යි 400යි 100යි. ඒතර මේකේ අපිට කලින් ආපු 808ම මතකෙන් ගන්න පුළුවන්. ඒතර මේ තියෙන සිග්මා x වර්ගය. දැන් මේක ආදේශ කරාම සිග්මා x වර්ගය කියන්නේ 808යි ඍණ n කියලා කියන්නේ දත්ත ගණන, නියැදී දත්ත ගණන 5යි. ඒක වැඩි වෙන්න ඕනේ x භාගයේ වර්ගයෙන්. x භාග කියන්නේ 12යි 12 වර්ගයෙන් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 144න් වැඩි වෙන්න ඕනේ 5. එතකොට n කියලා කියන්නේ 5යි 5 ඍණ 1. එතකොට 808 ඍණ 5 වරක් 144. 12 වර්ගය 144යි. එතකොට එතන 720යි. ඒක බෙදෙන්න ඕනේ 4ෙන්. එතකොට 808න් 720ක් ගියාම 88යි. 88 4ෙන් බෙදුවාම උත්තරේ 22යි. එතකොට මේ දත්ත සමූහයට අදාළ විචලතාවය වෙන්නේ 22. දැන් මේකෙනුත් තවත් පැහැදිලි වෙනවා ඇති අර සංගහනයක් විදිහට අරගෙන විචලතාවය හෙව්වොත් ලැබෙන අගයයි සාම්පල් එකක් විදිහට අරගෙන විචලතාවය හෙව්වහම ලැබෙන අගයයි අගයන් දෙකක්. ඒ නිසා ගණන් හදද්දී අනිවාර්යෙන් මේ ඩේටා සෙට් එක පොපියුලේෂන් එකක්ද සාම්පල් එකක්ද කියලා මුලින්ම හරියටම තීරණය කරගන්න ඕනේ. දැන් මේ ඩේටා ටිකම අපි අනිත් සූත්‍රයෙන් හදලා බලමු. එතකොටත් 22 කියන අගය වේරියන්ස් එක විදිහට අපිට ලැබෙන්න ඕනේ. ඒතර අනිත් සූත්‍රය තමයි s වර්ගය සමානයි සිග්මා s ඍණ x. මේ සම්පූර්ණකයේ වර්ගය බෙදීම n ඍණ 1. එතකොට මේකට ආදේශ කරාම 12 ඍණ 12 මේකේ වර්ගය 8 ඍණ 10 ඒකේ වර්ගය 10 ඍණ 12 මෙතන 12 10 ඍණ 12 ඒකේ වර්ගය ධන 20 ඍණ 12 වර්ගය ධන 10 ඍණ 12 වර්ගය. එතකොට බිඳුවයි කලින් වගේම අපිට අගයන් ටිකක් එන්නේ 4යි මෙතන 16යි 8යි 12 අතර වෙනස ඍණ 4යි ඒක වර්ග වුණාම 16යි ඊළඟට 4යි ඊළඟට 64යි ඊළඟට 4යි. ඒතර මේ සම්පූර්ණ ටික බෙදෙන්න ඕනේ n ඍණ 1කින්. ඒ කියන්නේ 5 ඍණ 1කින්. මේ ටික බෙදෙන්න ඕනේ 5 ඍණ 1 කියන්නේ 4යි. එතකොට 16යි 4යි 20යි 20යි 4යි 24යි 24යි 64යි 88යි. 88 බෙදීම 4 අපිට කලින් වගේම කලින් සූත්‍රයෙන් ආපු වේරියන්ස් එක වගේම මේ සූත්‍රේනොත් 22යි කියලා ආවා. ඒ නිසා වේරියන්ස් එක සාම්පල් වේරියන්ස් එක ගනිද්දි මේ සූත්‍රයෙන් හරි ඊට කලින් අපි කරපු සූත්‍රයෙන් හරි වේරියන්ස් එක අපිට හොයාගන්න පුළුවන්. නිරපේක්ෂ අපකිරණය යටතේ තියෙන ඊළඟ මාතෘකාව අවසාන මාතෘකාව ඒ තමයි සම්මත අපගමනය. standard deviation. එතකොට මේ සම්මත අපගමනය කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. සම්මත අපගමනය කියලා කියන්නේ වේරියන්ස් එකේ වර්ගමූලය. සරලව මතක තියාගත්තොත් වේරියන්ස් එකේ එහෙම නැත්නම් විචලතාවේ වර්ගමූලය. විචලතාවේ වර්ගමූලය තමයි මොකද්ද? සම්මත අපගමනය කියලා කියන්නේ. සම්මත අපගමන. standard deviation. එතකොට අපි standard deviation එක හොයන්න නම් අනිවාර්යෙන් මොකද්ද හොයන්න ඕනේ? අපි variance එක හොයන්න ඕනේ. ඒ variance එකේ වර්ගමූලයට තමයි සම්මත අපගමනය කියලා කියන්නේ. ඒතර අපිට සම්මත අපගමනයට සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන් variance එකේ සූත්‍ර භාවිතයෙන්ම ඒකත් population and sample කියලා කොටස් දෙකකට බෙදන්න වෙනවා. මොකද variance එකත් අපි එහෙම දෙකකට බෙදලා ගත්ත නිසා. එතකොට අපි population එකේ පළවෙනි සූත්‍රය ආදේශ කරොත් sigma x වර්ගය ඍණ sigma x වර්ගයේ බෙදීම capital N ඍණ mu ගේ වර්ගය. එතකොට මේ තියෙන variance එක අපිට ඕනේ variance එක නෙමෙයි standard deviation එක. එතකොට මේ වර්ගය කියන එක කැපෙනවා. එතකොට මෙතන වර්ගය කැපෙනවා කියන්නේ මෙතන අනිවාර්යෙන් මේ වර්ගමූලය. ඊළඟට අනිත් සූත්‍රයට ආදේශ කරොත් sigma x ඍණ x sigma x ඍණ mu මේ සම්පූර්ණ එකේ වර්ගයේ බෙදීම capital N මේ සම්පූර්ණ මේකේ වර්ග මූලය. එහෙම කියලා මේ වර්ගයට මේ
වර්ගමූලය කපන්න බෑ. මේ විචලතාවය හොයලා ඒ අවසාන උත්තරේ වර්ගමූලය තමයි අපි සම්මත අපගමනය විදියට දාන්නේ. ඊළඟට සාම්පල් එකේ ගත්තොත් s කියන එක අපිට ගන්න වෙනවා පළවෙනි සූත්‍රයෙන් සිග්මා x වර්ගය ඍණ n වාරයක් x භාගේ වර්ගය බෙදීම n ඍණ 1 මේ සම්පූර්ණ එකට වර්ගමූලය දාන්න. අනිත් සූත්‍රයත් සිග්මා x ඍණ x බා මේ සම්පූර්ණ එකේ වර්ගය බෙදීම n ඍණ 1 මේ සම්පූර්ණ මේකට වර්ගමූලය දානවා. මෙතන මේ වර්ගයට වර්ගමූලය කපන්න බෑ. මේ ඇතුළ සුළු කරලා ඒ එන උත්තරේ වර්ගමූලය තමයි අපි සම්මත අපගමනය විදිහට ගන්න. එතකොට මේ සම්මත අපගමනය කියන එක ගනිද්දී කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම විචලතාවයත් අපිට ගණනය කරන්න සිද්ධ වෙනවා. dispersion කියන මාතෘකාවේ absolute dispersion එහෙම නැත්නම් නිරපේක්ෂ අපකිරණය එහෙම නැත්නම් ඒ dispersion කියන මාතෘකාවෙන් ප්‍රධාන වශයෙන්ම කතා කරන කොටස ආවරණය කරා range එක interquartile range එක semi interquartile range එක variance එක සහ අවසාන වශයෙන් සම්මත අපගමනය. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ relative dispersion එහෙම නැත්නම් සාපේක්ෂ අපකිරණය. relative dispersion යටතේ එන relative dispersion යටතේ එන coefficient of variance අපි සිංහලෙන් කියනවා විචලන සංගුණකය. විචලන සංගුණකය. ඒතර මේ විචලන සංගුණකය කියලා කියන්නේ අපි ඒකේ සූත්‍රය ලියාගත්තොත් population එකට අදාළව නම් අපිට කියන්න පුළුවන් සිග්මා බෙදීම mu වැඩි කිරීම 100% මේ තියෙන population එකට. sample එකට අදාළව coefficient of variance s බෙදීම x bar වැඩි කිරීම 100%. එතකොට මේ කියන සූත්‍ර දෙක දිහාම බැලුවාම මේකෙන් අදහස් වෙන්නේ විචලන සංගුණකෙන් අදහස් වෙන්නේ උඩ තියෙන හැමතිස්සෙම සම්මත අපගමනය. උඩ තියෙන සම්මත අපගමනය. යට තියෙන්නේ මධ්‍යයන්ය. එතකොට මේකේ අදහස තමයි කිසියම් දත්ත සමූහයක මධ්‍යයන්යට සාපේක්ෂව එහි සම්මත අපගමනය කොපමණ ප්‍රතිශතයක්ද යන්න. කිසියම් දත්ත සමූහයක මධ්‍යයන්යට සාපේක්ෂව එහි සම්මත අපගමනය කොපමණ ප්‍රතිශතයක්ද යන්න විචලන සංගුණකයෙන් අපි හොයලා බලනවා. ඒතර විචලන සංගුණකය කිව්වහම පටල ගන්න එපා මේ උඩට එන්නේ විචලතාවය නෙමෙයි සම්මත අපගමනය. ඒකේ නම තමයි විචලන සංගුණකේ coefficient of variance. ඒතර ඒක හොයන්නේ සම්මත අපගමනය බෙදනවා මධ්‍යයන්යෙන්. ඒතර අනුපාතයක් විදිහට අපිට ඒක ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් මේක ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා 100% වැඩි කරනවා. ඒතර මේ විචලන සංගුණකය කියන එක වැදගත් වෙනවා දත්ත සමූහය කොච්චර දුරට විසිරිලාද. එහෙම නැත්නම් දත්ත සමූහය වෙනත් දත්ත සමූහයන් එක්ක සංසන්දනය කරද්දී. ඒතර විචලන සංගුණකය වැඩි නම් එහෙම නැත්නම් 100ට ආසන්න වෙන්න අපි කියනවා එතන දත්ත සමූහයේ සංගතතාවය අඩුයි, කන්සිස්ටන්සි එක අඩුයි. විසිරීම වැඩි, වේරියන්ස් එක වැඩි. එතකොට විචලන සංගුණකය අඩුයි නම් සාපේක්ෂව විචලන සංගුණකය අඩුයි නම් අපි කියනවා එතනදී දත්ත සමූහය සංගතයි. එහෙම නැත්නම් ඒ දත්ත ටික හොඳයි. එහෙම නැත්නම් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වගේ නිතාමත් හොඳ දත්තයන් ඉදිරිපත් කරනවා. එතකොට ඒ නිසා විචලන සංගුණකය ඉතාමත් වැදගත් වෙනවා. ඒ දත්ත සමූහය කොච්චර දුරට සංගතද එහෙම නැත්නම් ඒක විසිරීලාද කියන එක තීරණය කරන්න. අපි විශේෂයෙන්ම මිනුම් අසමාන දත්ත සංසන්දනය කරද්දී මෙන්න මේ විචලන සංගුණකය යොදා ගන්නවා. උදාහරණයක් වශයෙන් විශේෂයෙන්ම දැන් පේපර් එකේ ගාණක් දීලා ඩේටා සෙට් දෙකක් දීලා මේ ඩේටා සෙට් දෙකෙන් වඩා හොඳ මොකක්ද එහෙම නැත්නම් සංගතභාවයෙන් වැඩි මොකක්ද විශ්වසනීයත්වය වැඩි මොකක්ද කියන එක ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යයෙන්ම අපි මේ සම්මත අපගමනය සහ මධ්‍යයනය යොදා ගනිමින් ගණනය කරන මේ විචලන සංගුණකය හොයන්න ඕනේ කියන. ඒක තමයි නොකියා කියන්නේ මේක විචලන සංගුණකය ගණනය කරන්න කියලා. ඒ නිසා විචලන සංගුණකය දත්ත සමූහයේ විසිරීම, සංගතතාවය, විශ්වසනීයත්වය
තීරණය කරන්න බලපාන ප්‍රධානම මිනුමක් වෙනවා. ප්‍රධානම සාපේක්ෂ අපකිරණ මිනුමක් වෙනවා. ඒක ගණනය කරන්නේ හැමතිස්සෙම සම්මත අපගමනය බෙදනවා මධ්‍යයන්යෙන් වැඩි කරනවා 100%. පාඩමේ ප්‍රධාන තුන්වෙනි මාතෘකාව measures of location. එහෙම නැත්නම් location measures. අපි කියනවා ස්ථානීය මිනුම්. එහෙම නැත්නම් පිහිටීමේ මිනුම්. ඒතර මේ යටතේදී අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ quartiles ගැන. quartiles. එහෙම නැත්නම් අපි කියනවා චතුර්ථක. චතුර්ථක. ඒතර චතුර්ථක කියලා කියන්නේ අපේ data set එක සමාන කොටස් 4කට බෙදුවහම ඒ කොටස් 4 බෙදන්න උපයෝගී වෙන ස්ථාන 3ට. අපි මොකක් හරි දැන් මේ පෑන අපි කොටස් 4කට බෙදනවා නම් අපි තැන් 3කින් තමයි කපන්න ඕනේ. කොටස් 5කට බෙදනවා නම් අපි 4කින් කපන්න ඕනේ. ඒ නිසා දැන් data set එක කොටස් 4කට බෙදනවා නම් එතනදී අපිට තැන් 3කින් තමයි මේ 4ට බෙදන්න වෙන්නේ. ඒතකොට data set එක ගත්තාම මේක සමානව කොටස් 4කට බෙදෙන මෙන්න මේ ස්ථාන තුනේ අගයන්ට අපි කියනවා චතුර්ථක කියලා. ඒතර මුල්ම ස්ථානය Q1, දෙවෙනි එක Q2, තුන්වෙනි එක Q3. ඒතර මේ එක කොටසක් මේ දත්ත සමූහයෙන් 125 බැගින් නියෝජනය කරනවා. එක කොටසක් දත්ත සමූහයෙන් 125 බැගින් නියෝජනය කරනවා. ඒ වගේම පළවෙනි චතුර්ථකයට අඩුවෙන් දත්ත 125ක් තියෙනවා. පළවෙනි චතුර්ථකයට වැඩියෙන් දත්ත 175ක් තියෙනවා. දෙවෙනි චතුර්ථකයට අඩුවෙන් දත්ත 150ක් තියෙනවා. දෙවෙනි චතුර්ථකයට වැඩියෙන් දත්ත 150ක් තියෙනවා. තුන්වෙනි චතුර්ථකයට අඩුවෙන් 175ක් තියෙනවා. තුන්වෙනි චතුර්ථකයට වැඩියෙන් 125ක් තියෙනවා. මේක නිකන් දල අවබෝධයක් ගන්න කිව්වේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ චතුර්ථක හොයන්නේ කොහොමද කියන එක. ඒතකොට Q1 හොයන්නේ කොහොමද? Q2 හොයන්නේ කොහොමද? Q3 හොයන්නේ කොහොමද? අපි ගමු පළවෙනි චතුර්ථකය Q1. Q1 හොයන්න තියෙන සූත්‍රය තමයි Q1 සමානයි n-1 බෙදීම 4 value. එතකොට දැන් අපිට මතක ඇති කලින් අපි central tendency measurements වලදී median එක හොයද්දී මේ median එක හොයද්දී ඒ හොයන සූත්‍රයේදී මම විශේෂයෙන් අවධාරණය කරලා කිව්වා ඒ සූත්‍රයෙන් හොයන්නේ ඒ median එක නෙමෙයි ඒ median එක තියෙන තැන මධ්‍යස්ථයේ තියෙන තැන. ඒ වගේම මෙතනදීත් මේ Q1 හොයන මේ n-1 බෙදීම 4 කියන සූත්‍රයෙන් හොයන්නේ Q1 නෙමෙයි Q1 තියෙන තැන. එතකොට මේ තියෙන තැන හොයාගත්තට පස්සේ අපිට පුළුවන් Q1 කීයද කියලා හොයාගන්න. ඊළඟට Q2 හොයන්නේ n-1 බෙදීම 4 වැඩි කිරීම 2. ඒතර ඒක මෙහෙම අපි ලේසියෙන් මතක තියාගමු. Q1 නම් n-1 බෙදීම 4, Q2 නම් n-1 බෙදීම 4 වැඩි කිරීම 2. මේකත් වැලියු එක. ඒ කියන්නේ එතන Q3 එක එහෙනම් n-1 බෙදීම 4 වැඩි කිරීම 3 වැනි අගය. ඒතර මේ Q1 Q2 Q3 කියන මේ තුනේදීම අපි සූත්‍රයෙන් හොයන්නේ ඒ තියෙන තැන. විශේෂයෙන් තව දෙයක් Q2 කියලා කියන්නේ මීඩියන් එකටමයි. එහෙම නැත්නම් මධ්‍යස්ථයටම තමයි අපි Q2 කියලා කියන්නේ. මොකද 150ක් මෙහා සහ 150ක් එහා. ඒ කියන්නේ හරියටම දත්තවල මැදනේ මධ්‍යස්ථය කියන්නේ. ඒතර Q2 කියන එකේදීත් අපි හොයන්නේ හරියටම මැද පිහිටි අගය. අපි මේකට උදාහරණයක් ගමු. එතකොට මේ චතුර්ථක හොයද්දිත් අපි අනිවාර්යයෙන්ම අර මධ්‍යස්ථය හොයනා වගේම දත්ත සමූහය පිළිවෙලකට හදා ගන්න ඕනේ. පොඩි එකේ ඉඳන් වැඩි එකට හදාගම අපිට ලේසි වෙනවා. අපි හිතමු 10 15 8 6 20. ඔය වගේ අපි තව එකක් දාමු 25 දත්ත සමූහයක් තියෙනවා. ඒතර මේකේ අපිට කියනවා චතුර්ථක හොයන්න. quartiles Q1 Q2 Q3 හොයන්න. ඒතර මුලින්ම අපි කරන්න ඕනේ මේක පිළිවෙලට හදාගන්න එක. 6 8 10
15 20 25. දැන් අපි Q1 හොයනවා. Q1 n ධන 1 බෙදීම 4 වැනි අගය. එතකොට n කියන්නේ 1 2 3 4 5 6යි. n කියන්නේ 7යි. sorry n කියන්නේ 6යි. 6ට එකක් එකතු කරනවා 4ෙන් බෙදනවා. වැනි අගය. 6යි 1යි 7යි. 7 බෙදන්න ඕනේ 4ෙන්. 7 බෙදන්න ඕනේ 4ෙන්. එතකොට තාම වැනි අගය 1.75 වැනි අගය තමයි උත්තරේ එන්නේ. ඒ කියන්නේ Q1 තියෙන තැන විදිහට අපිට පෙන්වන්නේ 1.75 වැනි අගය. ඒ කියන්නේ මොකද්ද? දැන් මේක පිළිවෙලට හදාගෙන තියෙන. දැන් අපි බලන්න 1.75 තියෙන වැලියු එක කීයද? මෙතන 1. මේ තියෙන්නේ පළවෙනි එක. මේ 2 3 ඔය විදිහෙන් යන්නේ. එතකොට මේ තියෙන්නේ 1.75. මොකද්ද මේ 0.75? මේකත් අර කලින් මීඩියන් එක හොයද්දි 0.5 වගේ කේස් එකක්ම තමයි. එතකොට අපි මුලින්ම කරන්නේ 1යිනේ. එහෙනම් 1. කියන 6 කියන එක ලියා ගන්නවා. තව 0.75ක් අඩුයි. තව 0.75ක් අඩුයි. අපි මොකද කරන්නේ? ඊට පස්සේ තියෙන අගය, ඒ කියන්නේ 8. ඊට පස්සේ තියෙන අගයෙන් අඩු කරනවා මේ තියෙන අගය. ඒ කියන්නේ එකේ තියෙන අගය. 8 ඍණ 6. මේ වෙනස වැඩි කරනවා 0.75. කියන්නේ තව 0.75ක් නේ ඕනේ. කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි අතර තව 0.75ක් ඕනේ. ඒ නිසා ඊළඟට තියෙන අගයෙන් මේ පළවෙනි අගය අඩු කරලා 6 අඩු කරලා ඒ වෙනස වැඩි කරනවා 0.75. එතකොට අපිට ලැබෙනවා උත්තරේ 6 ධන 8න් 6 2යි දෙකේ වැඩි කිරීම 0.75 කියන්නේ 1.5යි. ඒතර උත්තරේ 7.5. ඒතර මේ 7.5 කියන එක මේ දත්තවල ඇතුළත් නොවන අගයක්. නමුත් 7.5 තමයි මේ දත්ත සමූහයට අදාළ Q1. ඊළඟට අපිට හොයන්න පුළුවන් මේ විදිහටම Q2. Q2 කියන්නේ n ධන 1 බෙදීම 4 වැඩි කිරීම 2 වැනි අගය. එතකොට 7 බෙදීම 4 වැඩි කිරීම 2 වැනි අගය. ඒ කියන්නේ මෙතන 2යි මෙතන 1යි 7 දෙකෙන් බෙදුවම 3.5 වැනි අගය. එතකොට 3 1යි 2යි 3යි 10යි ගන්න තව 0.5ක් අඩුයි. ඒ කියන්නේ 10ට පස්සේ තියෙන 15. එහෙනම් 15 ඍණ 10 මේකෙන් 0.5ක්. ඒ කියන්නේ 10 ධන අතන 15න් 10 ගියම් 5යි. 5.5 කියන්නේ 2.5යි. එතකොට මේකේ Q2 එන්නේ 12.5. එහෙම නැත්නම් වෙනත් විදිහට කියනවා නම් මේකේ මධ්‍යස්ථය මීඩියන් එක 12.5යි. අපි දැන් තුන්වෙනි චතුර්ථක හොයන විදිහ බලමු. Q3 third quartile එක n ධන 1 බෙදීම 4 වැඩි කිරීම 3 වැනි අගය. එතකොට n කියන්නේ මෙතන 6යි 6යි 1යි 7යි 7 බෙදීම 4 වැඩි කිරීම 3 වැනි අගය. එතකොට 7 4 3 21යි 21 4ෙන් බෙදුවාම 5.25 වැනි අගය. අපි පස්වෙනි අගයට වෙනකන් යමු. 1 2 3 4 5. පස්වෙනි අගයේ 20යි තව 0.25ක් අඩුයි. කියන්නේ ඊට පස්සේ තියෙන අගයේ 25. 25න් 20ක් අඩු කරා ඒන වෙනස වැඩි කරනවා 0.25න්. 20 ධන එතන මෙතන 5 වැඩි කිරීම 0.25 1.25 උත්තරේ 21.25. එතකොට අපි Q1 ගත්තා 7.5යි Q2 ගත්තා 12.5යි දැන් අපි Q3 ගත්තා 21.25යි. මේ විදිහට අපිට ක්වාටයිල්ස් තුනම මේ සූත්‍ර භාවිතා කරලා හොයන්න පුළුවන්. ඒ වගේම අපි කලින් මාතෘකාවේදී ඩිස්පර්ෂන් කියන එකේදී කතා කරා ඉන්ටර්ක්වාටයිල් රේන්ජ් අන්තස් චතුස්තක පරාසය සහ සෙමි ඉන්ටර්ක්වාටයිල් රේන්ජ් අර්ධ අන්තස් චතුස්තක පරාසය. මම කිව්වා ඒක මේ ලොකේෂන්
මෙෂර්ස් වලදී තවදුරටත් පැහැදිලි කරනවා කියලා. ඒතර අපි මේ උදාහරණයෙන් ලැබිච්ච දත්ත ඒ කියන්නේ Q1 සමානයි 7.5යි, Q2 සමානයි 12.5යි, Q3 සමානයි 21.25යි. ඒතර මේ කියන දත්තත් එක්ක අපි ගත්තොත් ඉන්ටර් ක්වාටයිල් රේන්ජ් එක. මොකද මම මේක මෙතනදී හදන්නේ වඩා පැහැදිලි වෙයි. එතකොට ඒ ඩිස්පර්ෂන් වලදී කතා කරපු ඒ මිනුම් දෙක අන්තස් චතුස්තක පරාසය. එතකොට Q3 වලින් Q1 අඩු කරාම ලැබෙන අගය. Q3 කියන්නේ 21.25යි, Q1 කියන්නේ 7.5යි. එතකොට මේ 21.25න් 7.5ක් අඩු කරාම ලැබෙන අගය තමයි අන්තස් චතුස්තක පරාසය වෙන්නේ. එතකොට මෙතනදී උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 13.75. 13.75. ඒ වගේම සෙමි ඉන්ටර් ක්වාටයිල් රේන්ජ් එක. අර්ධ අන්තස් චතුස්තක පරාසය. ඒ කියන්නේ මේ Q3 ඍණ Q1 බෙදීම 2 කියන එක. ඒ කියන්නේ 13.75 බෙදීම 2. හයයි දශම 8.75යි. 6.875යි. ඊළඟට අපිට කතා කරන්න තියෙන මාතෘකාව ස්කියුනස් කුටිකතාවය. කුටිකතාවය කියන එකෙන් අදහස් වෙන්නේ කිසියම් දත්ත ව්‍යාප්තියක්, දත්ත සමූහයක්, ඩේටා සෙට් එකක් කොච්චර දුරකට අසමමිතික බවෙන් ඈත් වෙනවද කියන එක. ඒ කියන්නේ දැන් අපි දත්ත ව්‍යාප්තියක් ගත්තාම සමහර දත්ත ව්‍යාප්ති තියෙනවා හරියටම සමමිතිකයි. කියන්නේ මෙහෙම කොටස් දෙකකට බෙදන්න පුළුවන් සමානව. අපි මේ වගේ දත්ත ව්‍යාප්ති වලට කියනවා සිමෙට්‍රික් ඩිස්ට්‍රිබියුෂන්ස් කියලා. සිමෙට්‍රික් ඩිස්ට්‍රිබියුෂන්. මේකේ වැදගත්ම ලක්ෂණය වෙන්නේ එහෙම නැත්නම් දත්ත ව්‍යාප්තියක් සමමිතික වෙන්න, එහෙම නැත්නම් සිමෙට්‍රික් වෙන්න ප්‍රධාන හේතුව තමයි මීඩියන් එකයි, මෝඩ් එකයි, මීන් එකයි. ඒ තුනම එකිනෙකට සමානයි. මීඩියන් එක, මෝඩ් එක, මීන් එක තුනම එකම තැනක තියෙන්නේ. ඒතර කොහොමත් මැද තියෙන්නේ මීඩියන් එක, මධ්‍යස්ථය. මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මැද තියෙන්නේ මධ්‍යස්ථය. එතකොට මීඩියන් එකයි මොඩ් එකයි මධ්‍යයනයයි එහෙම නැත්නම් මීන් එකයි එක සමාන වුණොත් එතනදී ඒ සංඛ්‍යා ව්‍යාප්තියට අපි කියන සිමෙට්‍රික් ඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා. ඒතර මේ කොච්චර දුරකට සංඛ්‍යා ව්‍යාප්තියක් මේ සමමිතික භාවයෙන් ඈත් වෙනවද කියන එක තමයි කුටිකතාවය කියලා කියන්නේ. ඒතර ඒකට අනුව අපි කොටස් තුනකට බෙදෙනවා සංඛ්‍යා ව්‍යාප්ති. මුලින්ම කතා කරපු symmetric distributions, දෙවෙනි එක positively skewed distributions and negatively skewed distributions. Symmetric කියන්නේ සමමිතික, positively skewed කියන්නේ ධන කුටික, නැත්නම් අපි කියනවා දකුණට කුටික. negatively skewed කියන්නේ ඍණ කුටික. එහෙම නැත්නම් වමට කුටික. එතකොට මේ කියන ප්‍රධාන ආකාර තුනෙන් අපිට ඕනම සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ මේ කියන ප්‍රධාන ආකාර තුනෙන් එකකට අයිති වෙනවා. එතකොට දැන් අපි මුලින්ම කතා කරා සිමෙට්‍රික් ඩිස්ට්‍රිබියුෂන් එකකදී අනිවාර්යයෙන්ම මොඩ් එකයි මීඩියන් එකයි මීන් එකයි සමානයි. positively skewed කියන එකකදී ධන කුටික ව්‍යාප්තියකදී ඒක අපි ඇන්දොතින් මෙන්න මේ විදිහ එකක් තමයි අපිට ගන්න පුළුවන් positively skewed. ඒතර මේ උඩටම යන එක හැමතිස්සෙම මෝඩ් එක. මෝඩ් එක. මීඩියන් එක මැද තියෙන්නේ. මීන් එක මෙන්න මෙතන. positively මේ skewed
ව්‍යාප්තියක මොඩ් එක තමයි අඩුම මීඩියන් එක ඊට පස්සේ විශාලම මීන් එක. එතන මේ පොසිටිව්ලි ස්කියුඩ් එක අනිවාර්යෙන්ම එහෙම නැත්නම් ධන කුටික එකක මීන් එක තමයි විශාලම අගය. يعني වැඩිම අගේ මීන් එක තමයි ලොකුම. ඊට පස්සේ මීඩියන් එක ඊට පස්සේ මොඩ් එක. අපි හැමතිස්සෙම මේ පොසිටිව්ලි එහෙම නැත්නම් නෙගටිව්ලි කියලා කියන්නේ මෙන්න මේ ටේල් එකත් එක්ක වලිගෙත් එක්ක. වලිගේ තියෙන්නේ දකුණු අත පැත්තට නම් අපි කියනවා ධන කුටික පොසිටිව්ලි ස්ක්වයර්ඩ් මේ දකුණට කුටික. එතකොට මේකේ අනිත් පැත්ත ඍණ කුටික මෙහෙම. වලිගේ තියෙන්නේ ඍණ පැත්තට වම් පැත්තට. එතකොට මෙතන උඩම කියන්නේ උඩටම යන්නේ ෆ්‍රීකවන්සි එක වැඩිපුරම යන්නේ මොඩ් එක. මැද තියෙන්න ඕනේ මීඩියන් එක අනිවාර්යෙන්. එහෙනම් මෙහෙ තමයි මීන් එක තියෙන්නේ. එතකොට මේ නෙගටිව්ලි ස්කියුඩ් එක එහෙම නැත්නම් ඍණ කුටික ව්‍යාප්තියක අපිට කියන්න පුළුවන් මීන් එක තමයි අඩුම. ඊට පස්සේ මීඩියන් එක මොඩ් එක තමයි විශාලම. එතකොට මේ පොසිටිව්ලිද නෙගටිව්ලිද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ මීන් මීඩියන් සහ මොඩ් එක අනුව. එතකොට හොඳට මතක තියාගන්න පොසිටිව්ලි ස්ක්වයර්ඩ් කියන්නේ වලිගේ තියෙන දකුණු අත පැත්තට. එතකොට උස පැත්ත වෙන්නේ අනිත් පැත්ත. එතකොට මොඩ් එක පොඩි මීඩියන් එක ඊට පස්සේ ලොකුයි මීන් එක තමයි ලොකුම. නෙගටිව්ලි එකේ අනිත් පැත්ත වලිගේ තියෙන්නේ වම් අත පැත්තට එහෙම නැත්නම් ඍණ පැත්තට. වැඩි මොඩ් එක තමයි එහාම තියෙන්නේ. ඊට පස්සේ මීඩියන් එක අඩුම මීන් එක. පාඩම අවසන් කරන්න කලින් තව එක මාතෘකාවක් ගැන කතා කරන්න තියෙනවා. ඒ තමයි බොක්ස් ප්ලොට් එක. එහෙම නැත්නම් 5 number summary කියලා අපි කියනවා. සිංහලෙන් කියනවා කොටු කෙඳි සටහන. මේ කොටු කෙඳි සටහනක් කියලා කියන්නේ ප්‍රධාන මූලිකාංග 5කින් සැදුම්ලත් රූප සටහනකට යම්කිසි පරිමාණයකට අඳින්න රූප සටහනකට. ඒතර ඒකේ ඇතුළත් වෙන ප්‍රධානම මූලිකාංග 5 තමයි පළවෙනි චතුර්ථකය එහෙම නැත්නම් පහළ චතුර්ථකය, දෙවෙනි චතුර්ථකය සහ ඉහළ චතුර්ථකය එහෙම නැත්නම් තුන්වෙනි චතුර්ථකය කියන මේ චතුර්ථක තුන සහ දත්ත සමූහයේ තියෙන අවමාගයත් උපරිම අගයත් මිනිමම් වැලියු and මැක්සිමම් වැලියු. මෙන්න මේ කියන මූලිකාංග එලිමන්ට්ස් 5 යොදාගෙන අඳින රූප සටහනට කියනවා බොක්ස් ප්ලොට් එකක් කියලා. එතකොට මේ බොක්ස් ප්ලොට් එකේ හැඩයෙන් අපිට දත්ත සමූහයේ හැඩය පිළිබඳ යම්කිසි අවබෝධයක් ගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ කියන සූත්‍ර දෙක යොදාගෙන ගණනය කරනු ලබන මායිම් දෙකෙන් එහෙම නැත්නම් ෆෙන්සර්ස් දෙකෙන් අපිට තීරණය කරන්න පුළුවන් මේ බොක්ස් ප්ලොට් එක යොදාගෙන මේ ඩේටා සෙට් එකේ අවුට්ලයිනර්ස් එහෙම නැත්නම් බාහිරතා එහෙම නැත්නම් මේ ඩේටා සෙට් එකෙන් ඉතාමත් වෙනස් මේ ඩේටා සෙට් එකේ තියෙන අගයන්ගේ ඉතා වෙනස් අගයන් තියනවාද කියන එක අපිට බලන්න පුළුවන්. එතකොට මේ ලෝවර් ෆෙන්ස් එක පහළ සීමාව අපිට ගණනය කරන්න පුළුවන් පළවෙනි චතුර්ථකයේ අඩු කිරීම 3 බෙදීම 2 වරහන් ඇතුලේ තුන්වෙනි චතුර්ථකයේ ඍණ පළවෙනි චතුර්ථකය. ඒ වගේම අපර් ෆෙන්ස් එක ගන්න පුළුවන් තුන්වෙනි චතුර්ථකයට එකතු කරනවා 3 බෙදීම 2 තුන්වෙනි චතුර්ථකයේ ඍණ පළවෙනි චතුර්ථකය. එතකොට දැන් මේ කියන අගයට මේ කියන අගයට වඩා අඩු අගයන් තිබ්බොත් අපි කියනවා එතන බාහිරතා එහෙම නැත්නම් වෙනස් අගයන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේක තමයි සීමාව. ඒකට වම් පැත්තේ තිබ්බොත් බාහිර අගයන් තියෙනවා. ඒ වගේම මෙතන ඉහළ සීමාවේදී ඉහළ ෆෙන්ස් එකේදී මේ සූත්‍රය භාවිතයෙන් ලැබෙන අගයට වඩා එහාට ගිය අගයන් තියෙනවා නම් අපි කියනවා එතන බාහිර අගයන් තියෙනවා. එතකොට මේ කියන දෙක ඇතුලේ නම් අපේ හැම අගයක්ම තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවල මේ ඩේටා සෙට් එකේ ගොඩක් වෙනස් අගයන් බාහිරතා නැහැ. එතකොට මේ ඩේටා සෙට් එක සාපේක්ෂව සංගත කන්සිස්ටන්ට් ඩේටා සෙට් එකක්. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ Q1 Q2 Q3 හොයාගෙන මැක්සිමම් මිනිමම් වැලියුස් හොයාගෙන මේ වගේ බොක්ස් ප්ලොට් එකක් හදලා මේ කියන ෆෙන්සර්ස් යොදාගෙන අපිට තීරණය කරන්න පුළුවන් මේ ඩේටා සෙට් එකේ බාහිර අගයන් තියෙනවද එහෙම නැත්නම් මේක සංගත ඩේටා සෙට් එකක්ද කියන එක. එතකොට මේ තාක් වෙලා අපි
කතා කරා මේ සමරි මෙෂර්ස් ගැන. ඒ යටතේ අපි සෙන්ට්‍රල් ටෙන්ඩන්සි මෙෂර්ස් කතා කරා, ඩිස්පර්ෂන්. එතකොට ඩිස්පර්ෂන් කිව්වහම රිලේටිව් ඩිස්පර්ෂන් and ඇබ්සලූට් ඩිස්පර්ෂන් දෙකම කතා කරා. ප්‍රධාන වශයෙන්ම අපි ඇබ්සලූට් ඩිස්පර්ෂන් කතා කරා. එතනින් පස්සේ ලොකේෂන් මෙෂර්ස් කතා කරා, ස්කිව්නස් කතා කරා, අන්තිමටම බොක්ස් ප්ලොට් එක කතා කරා. ඒතර මේ පාඩම සමන්විත වෙලා තියෙන්නේ මේ කියන සමරි මෙෂර්ස් වලින්. එතකොට මේ පාඩමේ යම්කිසි මොනවාම හරි තේරෙන්නේ නැති තැනක්, ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ දවසේදී 6 වෙනි පාඩම probability theory එකත් එක්ක අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.